නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 715 තුඹ කරවිල හේන දඹුල්ල යන ලිපිනේ පදිංචි RDD ජයලත් පින්වත් මහත්මයා, චමින්ද ලාල් කුමාර බෑණනුවන්, ඒ වගේම ජානකී ප්‍රියදර්ශනී දියණිය ඇතුළු මිනිපිරියන් දෙදෙනා, ඒ වගේම අශෝක කුමාර රත්න පුතණුවන්, සිසිර කුමාර පුතණුවන්, රුවනී දියණිය ඇතුළු මිනිපිරියන් දෙදෙනා, ජනක බුද්ධික පුතණුවන්, වාසනා දියණිය, දෙව්මිනී ආකර්ෂා මිනිබිරිය, දෙනෙත් දේශාන් බුද්ධික මුනිපුරා, ඒ වගේම ජානකී කුමාරි දියණිය ඇතුළු පුතුන් දෙදෙනා විසින් තමයි පින්වත්නි අද දවසේ උදාරමී ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, අපට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ අපට දෙව් මිනිස් ලෝකයා උදෙසාම යම් අපිට යම් උපකාරයක් කරන්න තියෙනව නම් ඒ සියලු දෙනා වෙනුවෙන්ම කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි පින්වත්නි ධර්මයෙන් කරන උපකාරය. ඒ සියලු දෙනා උදෙසාම අපට දෙන්න පුළුවන් නම් දානයක්, ඒ දාන අතර අග්‍ර දානයක් තමයි පින්වත්නි ධර්ම දානය. ඒ නිසා තමන්ට අද දවසේ ඒ අග්‍ර උපකාරය කරන්න පරම භාග්‍ය උදා වුණා. ඒ අග්‍ර උපකාරයෙන් දෙව් මිනිස් ලෝකයට සිත සලසන්නට අවස්ථාවක් සැලසුණා. ඒ නිසා සියලු දෙනාගේ සැපයට කැමති කෙනා ධර්ම දානයටම කැමති විය යුතුයි. එතකොට මේ සියලු දෙනාගේ සැපයට කැමති වුණු කෙනාට ලැබෙන මේ සැලසිල්ල තමයි පින්වත්නි කුමක්ද? ඒකින වඩන්නේ මුදිතාවයි සියලු සත්වයෝ ගැන. දුක දුරු කරන අදහස් තියෙනවා නම් වඩන්නේ කරුණාවයි. එහෙනම් කරුණාව දන් දුන්නොත් එන සසර පුරා තමන්ට ඒක හිමිකරුවෙක් වෙන්න පුළුවන්. මුදිතාව දන් දුන්නොත් සසර පුරා පින්වත්නි ඔහු කුසල් දහම් තුළ නිරන්තර අප්‍රමාදීව නිරත වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුට කුසල් දහම් පිළිබඳ අරතියක් ඇති වෙන්නේ. කුසල් දහම් වඩන්න නිරන්තරයෙන් කුසල් හිතේ පවත්ත ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මේ දෙව් මිනිස් ලෝකයාගේ සැපය කැමති වෙන්න ඕන. දෙව් මිනිස් ලෝකයාගේ සැපය කැමති කෙනාගේ හිත ඇතුලේ කාලයක් යනකොට කුසල් දහම් හිතේ තියාගෙන වාසය කරන්න හරි පහසුයි. එන මේ කුසල් දහම් වල වෙලී ඉන්න කෙනෙක් කැමති නම් එහෙනම් කොහොමද කරන්න ඕන? දෙව් මිනිස් ලෝකයට සැපේ දන් දෙන්න ඕන. ඒ නිසා අද දවසේ මේ ධර්ම දානය දෙන පිරිස ඒ උදාර පින තමයි රැස් කරගන්නේ. ඒ උදාර කුසල සම්පත්තිය රැස් කරන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපට මේ ලැබුණ දුර්ලභ මනුස්ස ජීවිතේ
ඒ උදාර පින රැස් කරමින් අපි ගත කරන්න පුරුදුනොත් මහන්සි වුණොත් මේ ජීවිතය විතරයි කෙනෙකුට දුක් විඳින්න වෙන්නේ. මේ නිවන් මඟ දුකසේ පුරුදු කරන්න වෙන්නේ මේ ජීවිතය විතරයි. සමහර ලෞකික ජීවිතේ වුණත් දුකසේ ගත කරන්න වෙන්නේ මේ ජීවිතය විතරයි. එතකොට ඒ කෙනාට සසර පුරා සුවපත් වූ සිතින් ජීවිතය ගත කරන්න භාග්‍යය තමන් රැස් කරන පිණින් තමන්ට උදා කළ දෙනවා. ඉතින් පින්වත්නි අපි විශේෂයෙන් මේ දිනවල කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි එදා වජිරාසන භූමියේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණි එදා ශාස්තෘන් වහන්සේ දසබල ඥානයන්ගින් සමන්විත වුණා. ඒතර මේ දිනවල විශේෂයෙන් අපි කතා කරනවා පින්වත්නි ඒ දසබල ඥාන අතර සත්තාන නානාදි මුත්තිකතං යථාභූතං පජානාති. සත්‍යයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳව ශාස්තෘන් වහන්සේට පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. එතකොට මෙන්න මේ විවිධ සත්වයන්ගේ ස්වභාවයන් අවබෝධ කරන ශාස්තෘන් වහන්සේ මේ ලෝකෙ දකිනවා සත්පුරුෂ අසත්පුරුෂ කියලා ස්වභාවයන් දෙකක් දකිනවා පින්වත්නි. කොහොමද දකින්නේ? සත්පුරුෂ සහ අසත්පුරුෂ කියන ස්වභාවයන් දෙක. අපි අද මේ දේශනාවෙන් කතා කරන්න පින්වත්නි ආන්නේ පිළිබඳ විස්තර වෙච්ච දහම් කරුණු ටිකක්. මේක අසත්පුරුෂ වදුකා කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට මේ දේශනාවේ සිංහලෙන් අපි ගත්තොත් එහෙම අසත්පුරුෂ ලේලිය කියන අදහස. බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණනි මේ අසත්පුරුෂයාගේ සත්පුරුෂයාගේ බොහොම ලස්සනට ස්වභාවයන් දෙක ප්‍රකට කරනවා. සමහර අපේ ජීවිතවලත් මේ ස්වභාවයන් තියෙන්න පුළුවන්. අසත්පුරුෂ ස්වභාවයන් තියෙනවා නම් ඒක ටික ටික අපේ ජීවිතේ සත්පුරුෂ ස්වභාවයට පෙරල ගන්න අපි යම් මහන්සියක් ගන්න ඕන. ඊළඟට සත්පුරුෂ ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය තව වඩා දියුණු කරගන්න මහන්සි ගන්න ඕන. කුමක් නිසාද? අසත්පුරුෂයාගේ මේ සසර ගමන වැටලා තියෙන පින්වත්නි සතර පායත් එක්ක. සත්පුරුෂයාගේ සසර ගමන සකස් වෙන්නේ සුගතියත් එක්ක. සත්පුරුෂයාට තමයි සත්පුරුෂ ධර්මයේ පිහිටන්න පරම භාග්‍ය උදා වෙන්නේ. සත්පුරුෂ ධර්මයේ පිහිටපු කෙනාට තමයි සසර දුකින් ඈතර වීමේ පරම භාග්‍ය උදා වෙන්නේ. ඒ නිසා මේ දේශනාව හරිය වැදගත්. අපේ ජීවිත වෙනස් කරගන්න මේ බණපදේ ගොඩක් වැදගත්. අපේ ජීවිතය වෙනස් කරගන්න මේ බණපදේ බොහොම වැදගත්. බුදුරජාණන් දේශනා කළා මහණෙනි අසත්පුරුෂයා අනුන්ගේ යම් අගුණයක් ඇද්ද ඒ පිළිබඳ නොයමසුවේ නමුත් හෙළි කරන්නේ වෙයි. ඕම් බලන්න. මොකක්ද වෙනවා කියලා කියන්නේ? අසත්පුරුෂ කෙනාගේ ස්වභාවය මොකද්ද? දැන් කාගේ හරි අඩුපාඩු අහන්න ඕනේ නැහැ කියනවා. අහන්න ඕනේ නැහැ කියනවා. අන්න අහන්න ඕනේ කියනවනම් විමසූ කල්ලි හෙළි කිරීම ගැන කවර කතාවද කියලා අහන. විමසුවොත් එම් පැන කියයි. කියනවා විමසන ලද්දේ නැවත ප්‍රශ්න කරන ලද්දේ නොපිරිහිලා නොවසා සම්පූර්ණ විස්තර වශයෙන් විස්තර කර ඒක නිකන් අතිශෝක්තියනුත් නිකන් තව ඒකට දදා හිතන ඒවත් දදා අනුන්ගේ නුගුණ පවසන්නේ වෙයි කියන. අන්න එහෙම ස්වභාවයක් චිත්ත සංතානෙ පුදිනකොට තේරුම් ගන්න.
මේ ස්වභාවය අසත්පුරුෂ ස්වභාවයක්. මේ ස්වභාවය මොකද්ද? අසත්පුරුෂ ස්වභාවයක්. මේක මේ ස්වභාවයේ පුරුදු වෙවි ගියොත් මොකද්ද වෙන්නේ? තමන් අසත්පුරුෂ බවටම පත් වෙනවා. අසත්පුරුෂ බවට වැටෙනවා කියලා තමන් තේරුම් ගන්න ඕන පින්වත්නි. මොකක්ද එහෙනම් ඒ ස්වභාවය? එතකොට ඒ ස්වභාවය තමයි තව කාගේ හරි කෙනෙක්ගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව කවුරු කෙනෙක් ඇහුවේ නැතත් කියනවා කියන. ඇහුවේ නැතත් කියනවා කියන. ඇහුවේ නැතත් කියනවා කියන. විමසූ කල්ලි හෙලි කිරීම ගැන කවර කතාද කියලා කියනවා. විමසූ කල්ලි හෙලි කිරීම ගැන කවර කතාද? ඉතින් කාගේ හරි අඩුපාඩු කියන එක පින්වත්නි අද අපි ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දැන් දරුවන්ට අපි කාගේ හරි දැන් අපි තුන් ඇත්තටම වැරදි වැඩ කරන කෙනෙක් ඉන්නවා. සමහරලාට තමන්ගේ හිතවත් කෙනාට තමයි ඇසුරු කරනවා සමහරට වැරදි වැඩ කරන කෙනෙක්. සමහරට එයාට එච්චර දුරදිග පේන කෙනෙක් නෙමෙයි. කෙනෙක් සමහරට තේරුම් ගන්න බෑ සමහර විට. ඒතර ඒ කෙනාට මොකද්ද කරන්න ඕන අපි? කලින් කලට හැමතිස්සෙම නෙමෙයි පින්වත්නි. සුදුසු අවස්ථාවේ කරුණු සහිතව මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා හැබැයි කාරුණික සිතින් දුෂ්ට සිතින් නෙමෙයි. බිඳෝන අදහසින් නෙමෙයි. ගොඩක් අය කරුණු කියන්නෙම එක පැත්තක් ගැන දුෂ්ට සිතින් අනිත් පැත්තේ බිඳින අදහසින්. එක්කෙනෙක් ගැන තියෙන්නේ සමහරවිට කෝප සිතක් අනිත් එක්කෙනාගෙන් බලාපොරොත්තු වෙන බිඳවීමක්. එහෙම නැතුව කාරුණික සිතින්. දැන් බලන්න සර්වඥයන් වහන්සේ දේවදත්තට මේ කුමක්ද උනේ සංඝ බේදය කරන්න සිතවිල්ලක් පහළ වුණා. හැබැයි දේවදත්තට සංඝ බේදය කරන්න සිතවිල්ල පහළ වුණා කකුද කියන දිව්‍ය පුත්‍රය දැක්කා. දැකලා ඒ කාරණේ ඒකට මුගලන් මහරහතන් වහන්සේගේ එතකොට එයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ උපාසකෙක් මුගලන් මහරහතන් වහන්සේගේ. ඒතර කකුද දිව්‍ය පුත්‍රය මුගලන් මහරහතන් වහන්සේට මේ කාරණේ ඇවිල්ලා කියා සිටියා. ඒතර මුගලන් මහරහතන් වහන්සේගේ තැන් වල කියා ගියේ නේ. බලන්න නිකලස් භාවී ආශ්චර්යය. එනම් මේ කෙලෙස් සහගත බවත් එක තමයි මේක අර වැක්කිරෙන්නේ. කුණු වැක්කිරෙනවා වගේ. ඕන තැනයි එපා තැනයි වැක්කිරෙනවා. ඒතර මේ කෙලෙස් සහගත ස්වභාවයක් බව තේරුම් ගන්න ඕන අපි. මුගලන් මහරහතන් වහන්සේ තැන් වල නෙවෙයි භාග්‍යතුන් වහන්සේට ඇවිල්ලා කියා සිටියා. බුදුරජාණන් වහන්සේ හරිය ආශ්චර්යයි. පුදුම සහගතයි වින්වත් මේ නිකලෙස් සිතේ ස්වභාවය. මුගලන් මහරහතන් වහන්සේ ගහනවා මොග්ගල්ලාන ඔබේ සිතින් කකුරු දිව්‍ය පුත්‍රයාගේ සිත බැලුවද? මේ කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? ඔව් ස්වාමීනි මම බැලුවා. බලන්න එතකොට එකපාරට සංඝයා නෙමෙයි අවිශ්වාස කළේ දෙවියා. ඔව් ස්වාමීනි මම බැලුවා. මේ කියන්නේ ඇත්තක් කිව්වා. අයින මොග්ගල්ලාන නිශ්ශබ්ද වෙන්න කිව්වා. එතකොට මේ පුද්ගලයාට එහෙම සිතුවිල්ලක් ඇති වුණා නම් මේ පුද්ගලයාක වචනෙන් පිට කරනකන් ඉන්න කිව්වා. ක්‍රියාවෙන් නම් වෙනකන් ඉන්න කිව්වා. ඊට පස්සේ ඔහොම කාලයක් ඉඳලා බුදුරජාණන් වහන්සේටම ඇවිල්ලා කිව්වා මට සංඝයා පවරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම සාරිපුත්ත මොග්ගල්ලාන්ට සංඝයා බාර දෙන්නේ නැහැ. ඔබ මේ අනුන්ගේ ඉඳුල් බුදින ඔබට එහෙම පවරන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මේකට තවත් ගැටුණා. ගැටල දැන් ඊට පස්සේ මෙයා සංඝ වේදී කරන්න දැන් කල්පනා කළා. ආනන්දයන් වහන්සේ මොන කියලා දවසක් කිව්වා අපි අද සංඝය කඩාගෙන යනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ විලාය වදාලා මේ භාග්‍යතුන් හතර මේක ආරංචි වුණා. ආනන්දයන් වහන්සේ විල කිව්වා. ආනන්දයන් වහන්සේ දේවදත්තට කිව්වා. ඒතර දේවදත්තත් විහාරෙම ඉන්නේ.
දේවනන්දරෝ දේවදත්ත ඔබට ඒ වගේ අදහසකට රුචි නොවේවා. මේක කල්පයක් නිරේ පැහෙන ක්‍රියාවක්. අනුකම්පාවෙන් පැහැදිලි කළා. හරි ගියේ නෑ. කඩාගෙන ගියා. ඊට සාරිපුත්තයන් වහන්සේට කිව්වා දැන් ඉතින් දේවදත්ත කල්පයක් නිරේ යන කර්මයක් කරගෙන ඉවරයි. ගල් පෙරලලා මහා කර්මයක් රැස් කරලා ඉවරයි. දැන් නිරේ යන්න ඉන්න පරම මේ අසත්පුරුෂයන්ගේත් අසත්පුරුෂයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට කිව්වා සාරිපුත්ත දැන් දේවදත්ත ගැන දැන් පකාසනීය කර්මය කරන්න නගර මැදට ගිහිල්ලා. ඒ මොකද්ද? ඒ තමයි දේවදත්ත ඉස්සර එක විදියක් දැන් තව විදියක්. දේවදත්ත කරන කියන දේවල් වලින් දේවදත්තම තේරුම් ගනිත්වා ශාස්ත්‍රුන් වහන්සේවත් සංඝයාවත් ධර්මයටවත් නිගා නොකරත්වා. බග කියන්නෙත් නෑ. ඒතර ඒක කරුණාවෙන් කරන්නේ ඒක. දුෂ්ට සිතින් නෙමෙයි පින්වත්නි. පැහැදිලි කරන මෙන්න මෙයාගේ මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ මෙයා ඇසුරු කළොත් එහෙම ඔබට හානියක් වෙයි. එච්චරයි. ඒතර මේ කියන්නේ එහෙම කතාවක් නෙමෙයි පින්වත්නි. සාමාන්‍ය මේ හිතවල තියෙන දෝෂයක් තමයි විනෝදෙටත් කරන්නේ අනුන්ගේ අගුණ කියන එක. සමහර තරහ සිතුනුත් අනුන්ගේ අගුණ කියනවා. බිඳෝන දහසිනුත් අනුන්ගේ අගුණ කියවන. අර අවස්ථා අර වගේ විවර විය යුතු අවස්ථාවේ කිව යුතු අවස්ථාවේ සුදුසු වෙලාවේ සුදුසු තැන සුදුසු කෙනාට කියන්න දක්ෂ නැත්නම් ඒකත් එයාගේ අඩුපාඩුවක් වෙනවා. අපිට මතකයි අපි මේ ඉතින් දේශනාවක් කතා කළා පොහොත්තලිය කියලා සූත්‍රය. ඒ පොහොත්තලියගේ කිව්වනේ කාගේවත් තින් අඩුපාඩු දකින්න නැත්නම් හොඳ දකින්නේ නැත්නම් නරක දකින්නේ නැත්නම් මම ඒක නා මේට මම සැටිස් කිව්වා. එයා උපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් කියලා ඒක මං හිතන්නේ. බුදුරජාණන් දේශනා කළා හිම නෑ. සුදුසු වෙලාවේ සුදුසු තැනදී කරුණු සහිතව අදාළ කෙනාට එතකොට අදාළ දේ කියනවනම් ඒක හොඳ මේ කල්පනාවක යුතු නුවණක යුතු කෙනෙක් කියලා ඒක මම දේශනා කරන්නේ. ඒ නිසා පින්වත්නි මේ අපේ හිතවල තියෙන ලොකු දෝෂයක් මෙන්න මේක. අඩුපාඩු කියන ඒවා හෙලි කරනවා. එතකොට ඒව විමසුවේ නැතත් කියෝ ඉන්නවා. ඕන තැනත් කියවනවා, එපා තැනත් කියවනවා. කිව යුතු කෙනාටත් කියනවා, නොකිය යුතු කෙනාටත් කියනවා. එතකොට විමසුවොත් මොකද වෙන්නේ පින්වත්නි? ඒවා උදාහරණ සහිතව හේතු සහිතව අම්මෝ විස්තර විභාග සහිතව වක්කොඩේ කැඩුවා වගේ. නැද්ද බලන්න? ආන්ගේ ස්වභාවය අසත්පුරුෂ බවක්. අසත්පුරුෂ බව නිසා පින්වත්නි අඩුපාඩු කියන ඒවා කතා නොකර ඉන්න මට්ටමට හොඳයි. යම් යම් අවස්ථාවල අනතුරු වළක්වන්න සුදුසු වෙලාවේ සුදුසු තැන සුදුසු කෙනාට කිව්වට කමක් නැහැ. ඒක නෙමෙයි දැන් මේ කියන්නේ මේ අසත්පුරුෂ බව ස්වභාවය කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒකට මේ සාමාන්‍යයෙන් හිතේ සකස් වෙන හැමතිස්සෙම අනුන්ගේ අඩුපාඩුම දකින්න. අනුන්ගේ අඩුපාඩුම දැක ඉන්න පුරුදු වෙලා තියෙනවා හිත. පොඩි දේත් මේ කියවනවා. අන්නේ ස්වභාවය තමයි අසත්පුරුෂ බව කියන්නේ. තවද මහණනි අසත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳ විමසුවේ නමුත් හෙලි නොකරන්නේ වේ. අසත්පුරුෂයා මොකද වෙන්නේ? අනුන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳ විමසුවේ නමුත් හෙලි නොකරන්නේ වේ. එතකොට ගුණ සම්පatti තියෙනවා. මොන කාගේ හරි. ඒව කියන්නේ ලේසියි. මොන දැන් අසත්පුරුෂ බව ඊළඟ ලක්ෂණේ. මොකද්ද වෙන්නේ? ඒතර මේ අසත්පුරුෂ හිතේ ස්වභාවයත් තම අගුණ නම් කියවන ඕන තරම් ගුණේ ප්‍රකට කරන්නේ කවදාවත්. ගුණේ ප්‍රකට කරන්න හිත කැමති නෑ. අන්න අසත්පුරුෂ භාවයේ තව සංකේතයක්. ඊට පස්සේ කියන මේ
නොයමසූ කල්ලි හෙළි නොකිරීම ගැන කවර කතාද කියලා අහනවා. හරි බුදුමයි. දැන් ගුණයක් තියෙනව නම් ඒ ගුණේ ඇහුවත් කියන්නේ නැහැ කියන සත්පුරුෂයා. හිමින්තාලේ රූටල යනවා. කතා වෙන පැත්තකට හරව ගන්න ටක් ගාලා. හෙලි කරන්නේ. කියන්න හිතෙන්නේ. නොයමසූ කල්ලි හෙළි නොකිරීම ගැන කවර කතාද? ඉතින් ඇහුවේ නැත්තම් අල්ප මාත්‍ර නෑ. නැවත නැවත විමසවනම් ප්‍රශ්න කරයි නම් මේ කියනවා මේ අසම්පූර්ණයක් කියන්නේ වහගෙන අසම්පූර්ණ වශයෙන් අනුන්ගේ මේ ගුණ පවසනවා කියනවා. ඒක වහගෙන කියන්නේ සමහරලාට. පොඩි පොඩි කෑල්ල ප්‍රකට කරන. විවෘත කරන්නේ. අසත්පුරුෂ ස්වභාවය. ලේසියෙන් ප්‍රකට කරන්නේ. බලන්න එතකොට පින්වත් මේක. මේ අසත්පුරුෂ සිත පෙරලන්න ඕන පින්වත්. අසත්පුරුෂ හිත ටික ටික පෙරලන්න ඕන මේක. ඒතරී අසත්පුරුෂ බවට ඊළඟ තියෙන අසත්පුරුෂ බවත් එක්කම තියෙන කාරණාවක් තමයි පින්වත්නි කෙලෙහි ගුණ සිහි වෙන්නේ නැති එක. තමන්ට කරපු උපකාර සිහි වෙන්නේ. කොයි වෙලාවෙත් අඩුපාඩුවක් මේ හිතේ රඳවගෙන ඕකම හිත හිතා ඉන්නව මිසක කරපු උපකාර සිහි වෙන්නේ. ඒකත් එක්කම තියෙන කාරණාවක් තමයි අයෝනිසෝ මනසිකාරය. ඒතර මෙන්න මේ තුන එකට තියෙන්නේ කොහොමද? අයෝනිසෝ මනසිකාරයයි කෙලෙහි ගුණ සිහි වෙන්නේ නැති එකයි අසත්පුරුෂ බවයි. එතකොට සත්පුරුෂ බවත් එක්කගෙන තියෙන කොහොමද? යෝනිසෝ මනසිකාරයයි කෙලෙහි ගුණ සිහිවීමයි සත්පුරුෂ බවයි කියන තුන එකට තියෙන්නේ. බාහන එතකොට මේ අසත්පුරුෂ හිතේ ස්වභාවය. පුද්ගල ස්වභාවයක් මේක ලෝකයේ තියෙන. හරි ආශ්චර්යයි පින්වත්නි. අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේම මේ පුද්ගල ස්වභාවය ලෝකෙ දකින්නකම් වෙන කිසි කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ පින්වත්නි. වෙන කිසි කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ. ඉතින් එකපාරට අඩුපාඩුවක් කිව් පමණින් එකපාරට අසත්පුරුෂයා කියලා Taman තීරණය කරන්න යන්න එපා ඊළඟ කාරණේ. අඩුපාඩුවක් කිව් පමණින් අසත්පුරුෂෙක් කියලා තීරණය කරන එක Taman වෙනසෙන කාරණාවක්. මේක තියෙන Taman සත්පුරුෂ බවට පත් වෙන එකයි. Tamanගේ අසත්පුරුෂ බව හඳුනා ගන්න දක්ෂ වෙන එකයි. ධර්මයේ තියෙන්නේ පින්වත් ලෝකෙ මනින්න යන්නේ මේ තියෙන්නේ. ධර්මයේ තියෙන්නේ තමන්ගේ ජීවිතේ මැනලා තමන්ගේ ඇදකුද හදා ගන්නයි. අපිට මොකද කෙනෙක් මුල් වෙලා අපිට එහෙම ඇති වුණා කියලා සිතවිල්ලක් මේ අසත්පුරුෂයෙක් කියලා නිකන්. ඒක විතරක්ම මදි කියන තව එක කරුණකට එන්න ඕන. මොකක්ද දැන් මේ කිව්ව කාරණේ මොකද්ද? එන කෙනෙක්ගේ ಗುಣ අහනකොට ගුණේ කියන්නේ නැද්ද බලන්න ඕන. අන්න ගුණේ කියන්නේ නැත්තම් අහද්දි කියන්නේ නැත්තම් විමසුවත් කියන්නේ නැත්තම් නොයමසූ කල්ලි ඉතින් කවර කතාද? නැවත පෙරලා විමසද්දිත් බොහොම සංගෝගෙන පොඩ්ඩක් එළියට දාන්නේ නම් අන්න අසත්පුරුෂ බව තමයි. අසත්පුරුෂ බව. ගුණයක් කිව් පමණින්ම අසත්පුරුෂයෙක් කියන තැනට එකපාරට තමන් යන්න එපා. ලෝකයා ගැන මම මේ කියන්නේ. බලන්න ගුණයක් අහද්දී හංගුනවද බලන්න එක. දැන් ඒක එළියට දාන්න කැමති නැද්ද බලන්න එක. එතන තියෙන වක්‍ර ගමනක් බලන්න එක. හංගෝගෙනද බලන්න එළියට දාන්න එක. අකමැත්තින්ද බලන්නේ ගුණේ කියන්නේ. අන්න එන අසත්පුරුෂ බව තියෙනවා පින්වත් එතන. තමන්ගේ ජීවිතේ ඉස්සෙල්ලා ගලපලා බලන්න. කෙනෙක්ගේ ගුණයක් ගැන අහනකොට තමන්ට ප්‍රකට කරන්න හිතෙන්නේ නැද්ද බලන්න. මගේ ඇරලා යන්න හිතනවද බලන්න. කතාව වෙන පැත්තකට හරවන්න හිතනවද බලන්න. එහෙනම් පින්වත්නි තමන්ගේ අසත්පුරුෂ බව. අගුණහද්දී පෙරලා hina වෙවි උපහාසයට ලක් කර කරුණු සහිතව කියෝ ඉන්නවද බලන්න. අන්න අසත්පුරුෂ බවක්.
තවද මහණේ අසත්පුරුෂයා තවන කාරණා බල අසත්පුරුෂයා හඳුන ගන්න පුළුවන් මෙතන මිමි හතරක් තියෙනවා පින්වත්. එක කරුණකින්ම එන්න එපා. තවද මහණේ අසත්පුරුෂ සමාගයේ අගුණයක් ඇද්ද? ඒ පිළිබඳ විමසුවේ නමුත් හෙරි නොකරන්නේ වේ. අසත්පුරුෂය අනුන්ගේ අඩුපාඩු කියෝ ඉඳී. තමන්ගේ අඩුපාඩුව කියවුත් මොකද වෙන්නේ? මුනිවත රකින්න එතකොට. හෙලි කරන්නේ. නොවිමසූ කල්ලි හෙලි නොකිරීම ගැන කවර කතාවද? විමසන ලද්දේ නැවත ප්‍රශ්න කරන ලද්දේ පිරිහෙලා වසා වහගෙන අසම්පූර්ණ වශයෙන් තමයි තමන්ගේ නුගුණය ප්‍රකට කරන්නේ. මහණනි මේ බවත අසත්පුරුෂයෙකි මොහු හඳුනාගත යුත්තේය. කුමද්ද අසත්පුරුෂයෙකි තුන්වෙනි ලක්ෂණය? තමන්ගේ අගුණ එළියට දාන්නේ නැත. සමහරට විමසලත් එළියට දාන්නේ නැත. නොවිමසුව කවර කතාවද? හාර අහන ඕන. හාර අහනකොට වටින් ගොඩින් පොඩ්ඩක් ඇපෙන් ගැලවෙන්න චුට්ටක් බේරෙන්න කියනවා. අන්නේ ස්වභාවයත් අසත්පුරුෂ භාව. ඒකින් අදහසින් තමන්ගේ තියෙන අඩුපාඩු රටේ ලෝකෙ ඔක්කොටම කියනවා කියන එක නෙමෙයි පින්වත්නි. නුවණැති කෙනා එහෙම කරන්නේ නුවණැති අය ඉදිරියේ තමයි තමන්ගේ අඩුපාඩු ඉදිරිපත් කරන්නේ. නුවණැති අය ඉදිරියේ තමන්ගේ අඩුපාඩු හෙළිදරව් කරනවා. තවද මහන්නේ අසත්පුරුෂයා තමන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳව නොයමුසුවේ නමුත් හෙළි කරන්නේ වේ. කවුද? අසත්පුරුෂයා තමන් ගුණ සම්පatti කියන ඒවා ඒ පිළිබඳ විමසුවේ නමුත් හෙළි කරන්නේ වේ කියනවා. තමන්ගේ ගුණ සම්පatti මොකද? අහන්න ඕනේ. විමසූ කල්ලි හෙළි කිරීම ගැන කවර කතාවද කියලා අහනවා. විස්තර විමසන ලද්දේ නැවත ප්‍රශ්න කරන ලද්දේ නොපිරිහෙලා නොවසා සම්පූර්ණ විස්තරේ අතිනුත් දාලා තමන්ගේ ගුණේ නම් ප්‍රකට කරනවා කියන. ඊතර මේ ලක්ෂණ හතරම මොන ස්වභාවයක්ද පින්වත්නි? අසත්පුරුෂ බව. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි කාගේ හරි අඩුපාඩුවක් ඒක විමසුවේ නැතත් හෙළි කරනවා. විමසුවේ නැතත් හෙළි කරනවා. විමසුව කවර කතාවද? විමසුව නැවත නැත ප්‍රශ්න කරොත් ආයි අස්සල් මුල්ලක් නෑ අඩුපාඩුවක් නැතුව බොහොම පිරිපුන් කළ අතිනුත් දාලා අනුන්ගේ අඩුපාඩු නම් කියනවා කියන. ඒක අසත්පුරුෂ භවයේ ස්වභාවයක් කියනවා. ඊළඟට තමයි කියන ඊළඟ එක මොකද්ද? අනුන්ගේ ගුණ සම්පatti ඇහුවත් කියන්නේ නැහැ කියන. නැවත නැවත ප්‍රශ්න කළොත් එහෙම මොකද වෙන්නේ? ඔය වටින් ගොඩින් එකක් දෙයක් කියලා මග අරිනවා කියන. අසත්පුරුෂ භව. ඊළඟට මොකද වෙන්නේ? අසත්පුරුෂය ගත්තොත් තමන්ගේ යම් අගුණයක්ද හංගෝගෙන කියන ඉන්නේ. ඇහුවත් කියන්නේ නැහැ කියන. හාර ඇහුවොත් වටින් ගොඩින් කියලා ෂේප් වෙනවා කියන මාරු වෙනවා කියන. තමන්ගේ යම් පුංචි ගුණයක් ඇද්ද මොකද වෙන්නේ? අතිශෝක්තියෙන් වර්ණනා කර පැය ගණන් තලු මරමර ඒවන කියවනවා කියන. අන්නේ අසත්පුරුෂ බව. ඔන්නෙන බලන්න පින්වත්නි අසත්පුරුෂ ධාතුවේ ස්වභාවය. සර්වඥයන් වහන්සේගේ ආශ්චර්ය අවබෝධය පින්වත්නි. ඒතර එහෙම කෙනාගේ ජීවිතේ සකස් වෙලා තියෙන කොහාට යන්නද? සතර පායට ගෙනියන්න පින්වත්නි. ඇයි යාගේ ජීවිතේ කොයි වෙලාවෙ ಗುಣ නසා ගන්න පුළුවන්. ඇයි එකක් තමයි අර සංඝයාට තියෙන උදාර ගුණයක් එයා ගාව නැහැ. මොකද්ද? යං කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව. තමන්ගේ කායෙන් වචනින් වැරද්දක් වුණොත් ඒ අඩුපාඩුව කියන්නේ හංගෝගෙන ඉන්නවනම් ඒක ආර්ය භූමියට පත් කරන එකක් නෙමෙයි. යම් කිසි කෙනෙක් ඒක ඉක්මනින් විවරණ එනවනම් ඒක ආර්ය භූමියට පත් කරනවා. ඒක උදාරු රතනයක් බඳු මැණිකක් බඳු උදාර ගුණයක්.
කියන මැණිකක් තියෙන හොට එතකොට. මැණිකෙන් කුමක්ද උපද්දලා දෙන්නේ? සැප සම්පත්. සැප සම්පත් උපද්දලා දෙනවා. ඊළඟ පින්වත් බුදුරජාණන් දේශනා කළ මහන්නේ මේ කරුණු හතරෙන් යුක්ත වූ අසත්පුරුෂ ධාතු හඳුන ගන්නට කියන කෙනා. ඔන්න එක පුද්ගල ස්වභාවයක්. තව පුද්ගල ස්වභාවයක් විස්තර කරන කුමක්ද? මානි සතර කරුණක යුක්ත වූ සත්පුරුෂයා හඳුනාගත යුත්තේය. දැන් බලන්න ආශ්චර්යයි පින්වත්නි, අద్භූතයි භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. විස්මිතයි. දැන් දේවදත්ත බලන්න අනිත් පැත්තේ. ඒ අසත්පුරුෂ ධාතුවේ ස්වභාවය. තමන්ගේ පුංචි තියෙන එරදිය හුවා දක්ව කටයුතු කළ ආකාරය. හැබැයි භාග්‍යතුන් වහන්සේ ගුණ සම්පත්ති කියන්න කැමති නෑ. සාරිපුත්ත මොග්ගල්ලාන මහා මුනිවරුන්ගේ ගුණ සම්පත්ති කියන්න කැමති නෑ. දැන් බලන්න එතකොට අද මේ ඔය රහත්ත්වේ මාර්ගඵලලාභිය කියන බලන්න. බුදුගින් සම්මා සම්බුදුගේ අරහත්ත්ව ගැන කියනවද බලන්න. සම්මා සම්බුද්ධත්වයේ විද්‍යාචරණ සම්පන්න බව. ඒ 이르දි ප්‍රාතිහාර පිළිගන්නවත් කැමති නෑ. හැබැයි තමන්ගේවා ලෝකෙට ගිය කියා ඉන්න. කවුද බලන්න පින්වත් මේ ධර්මයට අනුව? කවුද බලන්න? බුදුරජාණන් දේශනා කළ ඊළඟ සත්පුරුෂ ධාතුවේ ස්වභාවය. තව පුද්ගල ස්වභාවය. මහණනි මේලා සත්පුරුෂයා අනුන්ගේ යම් අගුණයක් ඇද්ද ඒ පිළිබඳ විමසුවේ නමුත් හෙළි නොකරන්නේ වේ. විමසුවත් මොකද වෙන්නේ? හෙළි කරන්නේ කියනවා. නොයමසූ කල්ලි හෙළි නොකිරීම ගැන කවර කතාවද? විමසුවේ නැත්තම් මුකුත් එළියට එන්නේ නැහැ කියන සත්පුරුෂයන්ගේ. විමසන ලද්දේ නැවත ප්‍රශ්න කරන ලද්දේ පිරිහිලා ඒකත් වහලා අසම්පූර්ණ වශයෙන් තමයි කියන අනුන්ගේ නුගුණ කතා කරන්නේ. ඇයි? මොකද මේ නුගුණ කතා කිරීම තුල කතා කරන කෙනාගෙත් අහන් ඉන්න කෙනාගෙත් මොකද්ද වෙන්නේ? හිත දූෂණය වීමක් තමයි වෙන්නේ. නමුත් යම් අවස්ථාවල මොකද වෙන්නේ? අර සමහර විට ඒ ස්වභාවයන් පිළිබඳ ඉස්මතු නොකළොත් සමහරට ඒ අසත්පුරුෂ ධාතුවට රැවටිලා සමහර විට බොහෝ පිරිසක් අනර්ථයක් කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට පැහැදිලි කරලා දෙනවා. එතකොට බලන්න මේ සත්පුරුෂයාගේ ස්වභාවය මොකද්ද? අනුන්ගේ අඩුපාඩු කතා කර දවස ගත කරන කෙනෙක් නෙමෙයි. විමසුවත් බොහොම ස්වල්පයයි. ගන්න පුළුවන්කම තියෙන එළියට. බලන්න මේ සත්පුරුෂ බවට හිත හැදුනාම කොච්චර සුන්දර විස්මිත බවක්ද කියලා පින්වත්නි. අර වක්කොඩ කැඩුවා වගේ නැති හිතක් තියෙනවට. ඔහේ කුණු වැగిරෙන්නේ නැහැ. කුණු කානුවේ කුණු වැగిරනවා වගේ වැగిරෙන්නේ නැහැ. ඒක බලන්න බොහොම ලස්සන නිශ්ශබ්ද ජීවිතයක් තියෙනවා. අද ගොඩාක් අයගේ ජීවිත ගත්තොත් එහෙම පින්වත්නි දවසේ පැය ගානක් ඉතින් අනුන්ගේ අඩුපාඩුත් එක තමයි ජීවත් වෙන්නේ. ඒක මේ සෝෂල් මීඩියා වලට ගියාට පස්සේ හොඳට පේනවා කතා කරන්න කෙනෙක් නැත්නම් ඊට පස්සේ මිනිස්සයා පණින්නේ කොතෙන්ද? සෝෂල් මීඩියා වලට. හදාගන්නෝ Facebook එකක්. හදාගන්නෝ YouTube channel එකක්. එහෙම තව විවිධ වර්ගයෙන් මේ TikTok කියයි විවිධ දේවල් හදාගන්නවා. හදාගෙන මොකද කරන්නේ? අරව හරහා කුණු බෙද බෙදා ඉන්නවා. කුණු බෙද බෙදා ඉන්නවා. සම්බුදුවරුන්ගේ ගුණ කියන්න ඒ හිත පෙළඹෙන්නේ. ධර්මයේ සංඝයාගේ ගුණ කියන්න හිත පෙළඹෙන්නේ. සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ කියන්න පෙළඹෙන්නේ. තමන්ගේ පුරාජීරුව නම් දානවා ඒ හැම දෙයක් ඉස්සරහම ඇවිල්ලා. අනුන්ගේ අඩුපාඩුයි තමන්ගේ ගුණයි තමයි එළියට දදා ඉන්නේ. අසත්පුරුෂ බව.
එතකොට බලන්න මේ සත්පුරුෂයා හරි ආශ්චර්යයි පින්වත්නි. මොකද වෙන්නේ? අනුන්ගේ මගුණයක්ද ඒ පිළිබඳ විමසුවේ නමුත් හෙළි කරන්නේ නැහැ කියන නොවිමසූ කල්ලි කවර කතාවද කියලා අහනවා. නැවත නැවත ප්‍රශ්න කරද්දිත් වහලා අසම්පූර්ණව තමයි කියන ඒවා එළියට දාන්නේ අදාළ තැනදී විතරක්. අදාළ තැනදී විතරක්. ආන් මේ භවතා සත්පුරුෂයෙක් කියලා හඳුනා ගන්න කියනවා. සමහරට සත්පුරුෂ බව රඟපාන්න පුළුවන් පින්වත්නි. එහෙම අපි තුන් අවස්ථාවක් දෙකක් මෙහෙම වෙච්ච පමණින් එයා සරණ යන්නත් එපා. කෙනෙක් වුණත් අපි බොහෝ කලක් අධ්‍යයනය කරන්න ඕන. බොහෝ කලක් අධ්‍යයනය කරන්න ඕන. තවද මහනි සත්පුරුෂයා අනුන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳව නොවිමසුවේ නමුත් හෙළි කරන්නේ වෙයි. විමසන්න ඕනේ නැහැ කියන සත්පුරුෂයාට. සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ විමසන්න ඕනේ නැහැ කියනවා. හෙළි කරනවා කියනවා. හෙළි කරනවා කියනවා. විමසූ කල්ලි හෙළි කිරීම ගැන කවර කතාවද කියලා. නොවිමසුවත් හෙළි කරනවා කියනවා. එතකොට විමසද්දි හෙළි කිරීම ගැන කවර කතාවද කියලා අහන යම් කෙනෙක් නැවත නැවත ප්‍රශ්න කරනවා නම් නොපිරිහෙලා කිසි අඩුවක් නැතුව වහන්නේ නැතුව ඒ සම්පූර්ණ විස්තර වශයෙන් අනුන්ගේ ගුණ පවසනවා කියන. සත්පුරුෂයාගේ ගුණ සුවඳ පවසන්න සත්පුරුෂයා මැලි වෙන්නේ. සත්පුරුෂයාගේ ගුණ සුවඳ පවසන්න සත්පුරුෂයා මැලි වෙන්නේ. සත්පුරුෂයාගේ ගුණ සුවඳ පැවසූ පමණින්ම එකපාරට එන්න පයා සත්පුරුෂයෙක් කියලා. මොකද ඒකට හේතුව සමහරට කපටිකමට කරන්නත් පුළුවන් මේක. ඒතර මේ දෙකේ කරුණු හතරක් තියෙනවා මෙතන. එක කරුණකින් නිෂ්ඨාවට එන්න එපා මේ කරුණෙම සත්පුරුෂයෙක් කියලා. කරුණු හතරම තිබුණත් සුළු කාලයක් තුල නිෂ්ඨාවට එන්න එපා මෙයා සත්පුරුෂයෙක් කියලා. රංගපෑමක් නම් බොහෝ කල් කරන්න බෑ පින්වත්නි. රංගපෑමක් නම් මේ කියන කරුණු හතරෙන් පිළිහිටන්නත් බෑ. මේ කියන කරුණු හතරේ පිළිහිටන්න බෑ. තවද මහන්නේ අසත්පුරුෂය එන මොකක්ද උනේ? අනුන්ගේ යම් ගුණයක්ද විමසුවේ නැතත් කියනවා. විමසූ කල්ලි කවර කතාද? නැවත නැවත ප්‍රශ්න කළොත් කිසි අඩුවක් නැතුව නොපිරිහිලා විස්තර වශයෙන් අනුන්ගේ ගුණ පවසනවා කියනවා. මහන්නේ මේ භවතා අසත්පුරුෂයෙකි මොහු හඳුනාගත යුත්තේය. මේක බොහොම ලස්සන දහම් පරයයක් පින්වත්නි. ඒ නිසා අද යුගයේ අපි සෑහෙන්න මේ සමාජයේ ඇසුරු කරනකොට බොහොම පරිස්සමින් එක පැත්තකින් ඇසුරු කරන්න ඕන. සමාජයේම මෙන්න දවස ගත කරන්න නෙමේ ධර්මයේ තියෙන්නේ. තමන්ගේ තියෙන සත්පුරුෂ බව අසත්පුරුෂ බව තේරුම් ගැනීම පිණිසයි මේ ධර්මයේ කැඩපතක් කරගත යුත්තේ. තමන්ගේ සත්පුරුෂ අසත්පුරුෂ ගති තියෙනවා නම් ඒව බැහැර කරලා සත්පුරුෂ ගති පනපවන්න ඕන ටික. ඒතර සත්පුරුෂ ගති වල කාලයක් පනපවද්දි තමයි මේ සත්පුරුෂ බවටම ටික මේ අපේ විඥාණය සකස් වෙලා පෙරලියා යන්නේ. තවද මහනි සත්පුරුෂයා තමාගේ යම් අගුණයක්ද ඒ පිළිබඳ නොයමසුවේ නමුත් හෙළි කරන්නේ වෙයි. තමන්ගේ අඩුපාඩු මොකද වෙන්නේ? හරි ආශ්චර්යයි. විමසුවේ නැතත් කියනවා කියනවා මගේ මෙහෙම අඩුපාඩුවක් වුණා කියලා. විමසුවේ නැතත් කියනවා. විමසූ කල්ලි හෙළි කිරීම ගැන කවර කතාවද? විමසුවොත් ඒක හෙළි කරනවා කියන එක කවර කතාවද කියලා අහනවා. නැවත ප්‍රශ්න කළොත් එහෙනම් මොකද වෙන්නේ? කිසි අඩුපාඩුවක් නැතුව නොපිරිහිලා වහන්න නැතුව විස්තර වශයෙන්ම තමන්ගේ අඩුපාඩුව කියනවා සත්පුරුෂ බව. තවද මහනි සත්පුරුෂයා තමන්ගේ යම් ගුණයක් ඇද්ද ඒ පිළිබඳව විමසුවේ නමුත් හෙළි නොකරන්නේ වෙයි. අඩුපාඩු කියනවා හෙළි නොකරත්. ඇහුවොත් එහෙම මේ නොවිමසුවත් හෙළි කරනවා කියන අඩුපාඩුව කියන එක
හැබැයි ගුණය මොකද වෙන්නේ? හරිපද විමසුවත් හෙලි කරන්නේ නැහැ. එළියට දාන්නේ නැහැ කියනවා ලේසියෙන්. නොමිසෝ කවර කතාවද කියලා අහනවා. විමසන ලද්දේ නැවත නැවත ප්‍රශ්න කරොත් එහෙම මොකද වෙන්නේ? ඒ පිරිහිලා වහලා තමයි කියන සම්මේ අසම්පූර්ණ වශයෙන් තමයි කියන තමන්ගේ ගුණ පවසන්නේ. මහණෙනි මේ භවතා සත්පුරුෂයේගේ මොහ හඳුනාගත යුත්තේය. මහණෙනි මේ සතර කරුණක යුක්ත වූ සත්පුරුෂයා හඳුනාගත යුත්තේය. ලස්සන උදාහරණයක් දේශනා කරන භාගතුන මහණෙනි එක මේ වගේ දෙයක් කියනවා. යම්සේ ලේලියක් යම් රැයක හෝ දහවලක හෝ කැඳවාගෙන එනවද පැමිණි අලුත් ඇය තුළ නැන්දනිය කෙරෙහිද මාමණ්ඩිය කෙරෙහිද ස්වාමියා කෙරෙහිද යටත් පිරිසෙන් දෙසිකම්කරු පුරුෂයන් කෙරෙහිද බලවත් විලිබිය පවතින්නේ වෙයි කියන. කවුරුත් කාට තොලුව නිකන් නමාගෙන ඉන්නේ ගෙනාපු අලුත. ඕ පසු කලෙක එකට වාසය කිරීමෙන් විශ්වාසය වැඩි යාමෙන් පසු නැන්දනියටද මාමණ්ඩියටද ස්වාමියාටද මෙසේ පවසන්නීය. කොහොමද? පහවයවුත් උඹලා මොනවද දන්නේ? මෙහෙම ඵලයක්. උඹලට මේව තේරෙන්නේ නැහැ. අද මේ වර්තමානයේ අලුත් යුගයේ ඕවා හනමිටි අදහස් උඹලට මේව තේරෙන්නේ නැහැ කිය මොකද කරන්නේ? අර කට්ටිය හැල්ලු කරනවා කියනවා. ඔන්න ලීලිට වෙච්ච වැඩේ කාලයක් යනකොට. මේ ලේලිවරු නැහින්නේ මේ ක්‍රමයට තමයි බින්වත්. මොකද කාලය යනකොට විශ්වාසී වැඩි වෙලා ඊට පස්සේ අර තිබිච්ච අර මේ යටහත් ඇවතුම්පත් නැති වෙලා යනවා යාගේ. එසේ මහන්නේ මේ ශාසනයේ යම් කිසි භික්ෂුවක යම් රැයක හෝ දහවලක හෝ ගීගේ නික්ම සසුනින් පැවිදි වූයේ වෙයිද එකල්ලි ඔහුට භික්ෂූන් කෙරෙහිද භික්ෂුණීන් කෙරෙහිද උපාසකයන් කෙරෙහිද උපාසිකාවන් කෙරෙහිද යටත් පිරිසෙන් ආරාමික සේවකාදීන් කෙරෙහිද බලවත් හිරියොතප් තියෙනවා කියනවා. ඒත් පසු කාලෙක මොකද වෙන්නේ? එකට ඉන්නකොට විශ්වාසය වැඩි වෙනවා. විශ්වාසය වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ? ගුරුවරුන්ටත් මේ උපාධ්‍යයන් වහන්සේටත් කියනවා උඹලා මොනවද දන්නවද? උඹලට මොනවද තේරෙන්නේ? ඒ මහණනි මේ අයුරින් හික්මිය යුත්තේ කොහොමද? අලුත ගෙනා ලේලිය යම්බඳු විලිබිය ඇති සිතකින් වසන්නේද? එඹදු සිතකින් වාසය කරන්නෙමුයි. මහණනි ඔබ මේ අයුරින් හික්මිය යුත්තේය. එහෙනම් අලුත ගෙනාපු ලේලිගෙනුත් නිවන් මාර්ගට කරුණු දෙනවා පින්වත්නි. අලුත ගෙනාපු ලේලිගෙනුත් මොකද වෙන්නේ? නිවන් මාර්ගට ගන්න දෙයක් තියෙනවා. අලුත ගෙනාපු ලේලිගෙන් එහෙනම් නිවන් මාර්ගට ගත යුතු කරුණු මොනවද? ඒ අර මොකද දැන් පිරිසට මේ අලුත් නේද කොට එයා. බොහොම දුරින් ඇසුරු කරන්නේ එතකොට. අඳුරන්නේ. මොකද වෙන්නේ එතකොට? අර ලැජ්ජ බය රැඳිලා තියෙනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? හොඳට කතා බස් කළා. ඔන්න ඊට පස්සේ ඩිංග මොකද වෙන්නේ? විශ්වාසය වැඩි වෙලා ඕන් ඊට පස්සේ අඩුපාඩු දකින්න පටන් ගන්නවා. අඩුපාඩු කියන්න පටන් ගන්නවා. ඕන් ඊට පස්සේ අංගෙන්න පටන් ගන්නවා. ආංගික වැඩේ වෙන්න පින්වත්නි. එහෙනම් මේ අලුත කෙනා ලේලි වගේ ඉන්න පුළුවන්කම දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අන්තිමට දේශනා කරන්නේ කොහොමද? ඒ නිසා මේ අලුත කෙනාපු ලේලි වගේ ඉන්න කියන හැමතිස්සෙම තමන්ගේ ගුරුවරයා ඉදිරියේදී බොහොම ලැජ්ජ බය සහිතව උපාධ්‍යයන් වහන්සේ ඉදිරියේදී බොහොම ලැජ්ජ බය සහිතව සහෝදර සබ්‍රාහ්මචාරීන් වහන්සේ ඉදිරියේදී බොහොම ලැජ්ජ බය සහිතව අර ආපු අලුත ඉන්නේ ලේලි සමහර වචනයකට දෙකට වඩා කතා කරන්නේ නැහැ සමහර විට බොහොම කරබාගෙන පාඩු ඉන්නවා
බාහිරට ඒ ගුණය ඔහු කොතරම් ආරක්ෂා කරනවද? ආන්නේ කේ බුදුරජාණන් දේශනා කරේ අලුතගෙන ලේලියෙක් වගේ හිටියොත් පුදුම රැකවරණයක් තියෙන්නේ න. එහෙනම් මේ අලුතගෙන ආපු ලේලිට රැකවරණය තියෙන්නේ කොතනද? ලැජ්ජා බයයි තියෙන තාක් විතරයි. යටහත් ඇවතුම් පැවතුම් තියෙන තාක් විතරයි. එහෙනම් මේ ශාසනය පැවිදි වෙච්ච භික්ෂුවටත් ගුරුවරය කිරී, උපාධ්‍යයන් වහන්සේ කිරී, සහෝදර සබ්‍රහ්මචාරීන් වහන්සේලා කිරී කාටත් එන එකිනෙක කෙනාට එකිනෙක කෙනා ගැන කුමද තියෙන්න ඕන? ගෞරවනීය හිතක්. ගෞරවනීය හිතක් තියෙන්න ඕන. ගෞරවනීය හිතක් තියෙන හැමතිස්සෙම ලැජ්ජාමුසු හිතක් තියෙනවා. බයපක්ෂපාතී හිතක් තියෙනවා. මේ කියන්නේ බයෙන් බිරාන්ත වෙලා ඉන්නවා කියන එක නෙමෙයි පින්වත්නි. බය කියලා කියන්නේ ඉතින් වචනයක් කියන්න බයයි. එක පැත්තකින් පෞරස් වේද, එක පැත්තකින් සිත් සතන් රිදෙයිද? ඒගොල්ලන් ගුණධර්ම පිරිහිලයයිද? යම් දෙයක් කරද්දී බොහෝම සැලකිලි. දැන් බලන්න අලුත ගෙනාම ලීලි එහෙමනේ. දැන් ගෙදරට ආවට පස්සේ මොකද වෙන්නේ? කන්න ගියත් බොහෝම බයෙන්. චුට්ටයි කන්නේ සමහර විට. ඊට පස්සේ බොහොම අනිත් සියලු දෙනා ගැනම hina වෙලා සිනාමුසු මොහොනින් බොහොම ඔළුව හරවගෙන ඉන්න මහන්සි ගන්නවා එතකොට. කල්යද්දි තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම එන්නේ පින්වත්නි. ඊට පස්සේ යා ඔක්කොම අභිභවා නැගිටා රූටා යන්න හදනවා ඊට පස්සේ. නැද්ද බලන්න? ආන්න ඒකයි. එහෙනම් අපි මේ වෙනසුනේ කුමක් නිසාද පින්වත්නි? අලුතගෙන ලේලියකින් ගත යුතු අංග ගන්න බැරි වෙච්ච නිසා. එහෙනම් අලුතගෙන ආපු ලේලියට වැඩ වරදින්නේ යම්සේද අපටත් වැඩ වරදිනවා මේ විදිහට හිටියොත් පින්වත්නි. ඒ නිසා අලුතගෙන ආපු ලේලිය වගේ දිගටම ඉන්න පුළුවන්කම තිබ්බොත් නිවන් මාගේ දියුණුවක්මයි. නිවන් මාගේ දියුණුවක්මයි ඇති වෙන්නේ පින්වත්නි. ඉතින් ඒ නිසා මෙන්න මේ උදාර දහම් කරුණ මේ පුද්ගල ස්වභාවයන් තේරුම් අරගෙන සත්පුරුෂ ස්වභාවය තුළ රැඳී වසන්නේ කොහොමද කියන කාරණය අලුතගෙන ආපු ලේලියගේ චරිතයෙන් ගත යුතු අංගයන්ගෙන් තේරුම් අරගෙන කටයුතු කරන්න පින්වත්නි. මේක හිතන තරම් ලේසි දෙයක් නන් නෙමෙයි. මොකද අපි හැමතිස්සෙම කැමති අනිත් අය සියලු දෙනා අභිභවා යන්න කැමති. කිසි කෙනෙකුට යටත් නොවී ඉන්න කැමතියි අපි. මේක තමයි අද ලෝකේ කතා කරන්නේ ෆ්‍රීඩම් කියලා. ඒතර මේ ෆ්‍රීඩම් කියා මේ නිදහස කියලා හොයන්නේ කොහේද පින්වත්නි මේ? අද ලෝකයා හොයන නිදහසින් හොයා ගිහින් තියෙන අන්තිම බලනකොට නිරේ. අද ලෝකයා හොයන නිදහසින් ගිහින් තියෙන එක තිරිසන් ලෝකේ හොයලා තියෙන ඇත්තට. අද ලෝකයා හොයන මේ නිදහස ඔවුන් කොතෙන්ද කැඳගෙන යන්නේ? නිරේට. බාන්නේ නිදහසට මේ ඔය වගේ මහා මාතෘකා දාගෙන කතා කරන් ඉන්නව නේද? බලන්න ඒගොල්ලන්ගේ චරිත අම්මට සලකන්නේ. තාත්තට සලකන්නේ. සහෝදරයන්ට සලකන්නේ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකන්නේ. කිසිම වැදගත්කමක් නැති. මෙලොවටත් වැඩක් නැති, පරලොවටත් වැඩක් නැති. මහා දුෂ්ට අදම මෝඩ චරිත. ගිය අතරත් ඉන්නෝ ශ්‍රමණ අය අතරත් ඉන්නෝ මේ චරිත. ඔව් පින්වත්නි. කිසිම වැදගත්කමක් නැති. රටටත් වැඩක් නැහැ, ජාතියටත් වැඩක් නැහැ, ආගමටත් වැඩක් නැහැ. තමන්ටත් වැඩක් නැහැ. ඒ ෆ්‍රීඩම් එකෙන් හොයාගෙන යන්නේ කොහෙද? සතර පාය. එහෙනම් මේ ෆ්‍රීඩම් කියලා
හොයා යන අයට අන්තිමට කොහටද යන්නේ කට්ටිය? සතර අපාය. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතය බලන්න මේ ධර්මීය ආශ්චර්යය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්ය අවබෝධය පින්වත්නි. මේ අවබෝධය තමයි අපිට තියෙන එකම රැකවරණය පින්වත්නි. ඒ නිසා මේ උදාර රැකවරණය ලබන්නට මේ පින්වත් සියලු දෙනාට පරම දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 715 තුඹ කරවිල හේන දඹුල්ල යන ලිපිනේ පදිංචි ආර්.ඩී. ජයලත් පින්වත් මහත්මයා, චමින්ද ලාල් කුමාර බෑණනුවන්, ජානකී ප්‍රියදර්ශනී දියණිය ඇතුළු මිනිපිරියන් දෙදෙනා, අශෝක ඒ වගේම කුමාරරත්න පුතණුවන්, සිසිර කුමාර පුතණුවන්, රුවණී දියණිය ඇතුළු මිනිපිරියන් දෙදෙනා, ජනක බුද්ධික පුතණුවන්, වාසනා දියණිය, දෙව්මිනී ආකාර්ෂා මිනිබිරිය, දෙනෙත් දේශාන් බුද්ධික මුණුපුරා, ජානකී කුමාර දියණිය ඇතුළු පුතුන් දෙදෙනා ඇතුළු පින්වත් පිරිස ඒක රාශී වෙලා ඉතින් මේ රැස් වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, ඒ වගේම සක්දෙවිඳුන්, විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවියන්ට, නාගයින්ට, සියලු බඹුන්ට, ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙව් බඹුන්ට, නාගයින්ට මේ පින් අනුමෝදන් වේවා. ලෝකපාලක සත්පුරුෂ සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරුවනට සලසා දෙත්වා. සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනියේ සුබෝධී ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට, ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින ඒ අත් දවසේ ධර්ම දානය වෙනුවෙන් උපකාර කළ සියලු දෙනා නමින් මේ පරලෝකීය ඥාතීන්ටත්, අපවත් වේවදාල කටුනායක වලානේ ධම්මවිසුද්ධීනායක ස්වාමීන් වහන්සේට, අඟුරුකාර මුල්ලේ ඥානෝභාස තිස්ස නායක ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. අපවත් වේවදාල සියලු මහා සංඝරුවනට, රට වෙනුවෙන් දීපදූ සියලු රණවරුවන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාර පින ඒ තුඹ කරවිල හේන දඹුල්ල යන ලිපිනේ පදිංචි ආර්.ඩී. ජයලත් මහත්මයාට, චමින්ද ලාල් කුමාර බෑණනුවන්ට, ජානකී ප්‍රදර්ශනී දියණියට, මිනිපිරියන් දෙදෙනාට, අශෝක කුමාරරත්න පුතණුවන්ට, සිසිර කුමාර පුතණුවන්, රුවණී දියණිය ඇතුළු මිනිපිරියන් දෙදෙනාට, ජනක බුද්ධික පුතණුවන්, වාසනා දියණිය, දෙව්මිනී ආකර්ෂා මිනිපිරිය, දෙනෙත් දේශාන් බුද්ධික මුණුපුරා, ජානකී කුමාර දියණිය ඇතුළු පුතුන් දෙදෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම W.A. ධර්මසිරි, එච්.එම්.ඒ. සුමනාවතී හේරත්, ඒ.ඩී. කුසුම් අරඹී ගෙදර, සීලවතී සුමනාවතී, බිසෝමැණිකේ, නිමාලී, තිලංකා, රසිකා, සමන්ත, සනත් යන පිරිසට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලු දෙනාගේ සුජීවත සින දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුජීවත සිටින රණවිරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා.
කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඒ සියලු දෙනාටම ධර්ම අවබෝධය පිණිස මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.